Bhagavato Sammas Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa අදත් සුපුරුදු ආකාරයට අභිධර්ම පාඩම් මාලාවට සම්බන්ධ වෙන්න සුදා. ඉතින් එක කාල පරිච්ඡේදයක් ගෙවිලා අලුත් කාල පරිච්ඡේදයක් ලබනවා කියන එක ත්‍ෘතිය සිද්ධ වෙලා ප්‍රතිසන්දි ගන්නවා වගේ කියලා දැන් බණ පොත්වල සඳහන් වෙනවා කොහොමද. ඉතින් ඒ විදිහට දැන් මේ අපි මේ වැඩසටහන් මාලාවටම සම්බන්ධ කරලා බැලුවොත් එන්න දැන් මේ පාඩම් අපි සාල ප්‍රමාණයක් දැන් කරලා තියෙනවා. එතකොට ඒවා පිළිබඳව ඔබ ආවර්ජනය කරලා බලන්න ඕනේ කොච්චර දුරට ඒවා ජීවිතයට සම්බන්ධ කරගන්න මට්ටමට ප්‍රගුණ වෙලා තියෙනවා. ජීවිත අත්දැකීම් එක්ක ගලපලා ධර්මානුකූල ක්‍රමයට චේතන පතන ක්‍රමයේ යම් පමණකට හරි සකස් කර ගැනීමට සංස්කරණය කර ගැනීමට ජීවිතයයි ධර්මයයි එකක් බවට කොච්චර දුරට ඒ දෙක ලං වෙලා තියෙනවද කියන එක අවශ්‍ය කරනවා. ඇත්තට මේ එහෙම කරලා දැන් මේ ලැබපු කාලේදී වැඩිපුර ඒ අධ්‍යයනය කරනවා නම් අධ්‍යයනය කරන්න හිතනවා නම් මේක තමයි ආශිර්වාද. අපි ගොඩක් ආශිර්වාද ගන්න බලාපොරොත්තු වෙන තමා තුළ ධර්ම ශක්තියක් දියුණු කර ගැනීමට තරම් දුර්වලයි. අපි පිටින් ආශිර්වාදයක් ගන්න කැමති වෙනවා. ඔය පිටින් ආශිර්වාද හොයන්නේ පෞරුෂය කඩාගත් උදවිය. ධර්මයේ යම් තරමකට හරි ජීවිතයට ගලපා ගන්න පුරුදු වෙච්ච උදවිය දන්නවා ආශිර්වාදය ලැබෙන්නේ කොහොමද? ආශිර්වාදය නොලැබෙන්නේ කොහොමද? ආශිර්වාදය ලැබෙනවා කියලා නොලැබෙන දේවල් කරන අය කොහොමද ඒක කරන්නේ? ආශිර්වාදය සැබෑ ලෙසම ලැබෙන්නේ කොහොමද කියන එක මනස කේන්ද්‍ර කරගත්තු බුදුදහම තුලින් අපට මනාව විග්‍රහ කරලා දෙනවා. දැන් මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය යනාදී වශයෙන් ඉන්න ගාථා දෙක බලන්නකො නේද? අපිරිසුදු මනසින් රාග ද්වේෂ මෝහ ආදී අපිරිසුදු මනසින් යුතුව යමක් කියයිද යමක් කරයිද යම් වචනයක් එළියට දානවද යම් කයින් ක්‍රියාකාරකමක් එළියට යනවද යනවා නම් එයා තතෝනම් දුක්ඛමන් වේති චක්කම වහතොප්පද එයාට දුක හිමි වෙන්නේ. ඉතින් ආය එතනින් එහාට මොකොත් අවශ්‍ය කරන්නේ නැහැ දැනගන්න. තමගේ මනස තුළ දියුණු වෙන ශක්තිය මොකක්ද? අනිත් පැත්තෙන් කියනවා පිරිසිදු මනසින් යුතුව යමක් යම් වචනයක් පිට කරයිද අලෝභ ද්වේෂ සමෝහ ආදී ඒ ධර්මතාවන්ගෙන් යම් වචනයක් ප්‍රකාශ කරයිද කතා කරයිද ක්‍රියාත්මක වේද තතෝන සුඛමන් වේති ඡායාවන පයි. ඒක මුල් කරගෙන තමයි යට සැපෙන්නේ. මේක මේ කියන්නේ මේ මැරලා ගිහිල්ලා සුගතියක් ඉපදිලා ලැබෙන සැප විතරක් නෙවෙයි. ඊට මෙහා පැත්තෙත් ඔක එහෙමම තමයි. ඉතින් ඒක නොදන්න උදවිය බාහිර ලෝකයෙන් බාහිර අයගෙන් බාහිර දෙයින් ප්‍රාර්ථනාවක් කරනවා ආශිර්වාදයක් වෙන්න කියලා කවදාවත් වෙන්නේ නැහැ. ඔන්නකට තමයි අපට අභිධර්මය අවශ්‍ය කරන්නේ. මොකද තමාගේ හිතේ පහළ කුසල චේතන අකුසල චේතන දැන් අපි පොදි පූජා ආදියක් පවත්වලා ආශිර්වාදයක් ප්‍රාර්ථනා කළත් ඒ වෙලාවේදී අලෝභ ද්වේෂ සම මුල්ලච්ච චේතනා නැත්නම් පසන්නේන මනස නැහැ. පසන්නේන මනස නැත්නම් අනිත් පැත්තෙන් පදුට්ඨේන මනස. පසන්නේන මනස මේ සුඛමන් වේති කියලා කියවනම් පිරිසිදු මනසින් කරන ප්‍රකාරකම් වලින් සැපේ ලැබෙන්නේ කියලා කියවනම් අත්හැරන වෙන සෙවණැල්ල වාගේ අපිරිසිදු මනසින් කරපු කෙනාට ඒක හේතු කොටගෙන සැප හම්බෙන්නේ නැහැ. සමහර විට මුලා වෙනවා. මොකද සමහරට ඒ වගේ එන ක්‍රමයකට නැතුව අනුගමනය කර ක්‍රමයකට නැතුව හරියකට යන උදවිය සමහර බොහෝ දේවල් ලැබෙනවා. ඒගොල්ලෝ හිතා ගන්නවා මේ බෝධි පූජාවට ගිය නිසා තමයි මේක සිද්ධ වුනේ. පිරිත් දේශනාව ශ්‍රවණය කරපු නිසා තමයි මේක සිද්ධ වුනේ. දාන පූජා කරපු නිසා තමයි මේ සැපේ ලැබුණේ අපට මේ රස්සාව හරියි මේ මුදල් ටික ලැබුණේ ව්‍යාපාරේ සාර්ථකුනේ. ඉතින් ඒක එහෙම වුණාද නැද්ද කියලා හරියට දන්නේ නැහැ. එයා හිතා ගන්නවා. එයාගේ සිතලුවක්. එනිසා ඒක
ඇත්ත වශයෙන්ම ඒ පිරිත් දේශනා ඇසීම් පිරිත් දේශනා දෙසීම් බෝධි පූජා පැවැත්වීම අනිකුත් දාන ආදී පින්කම් කිරීම ආදී තුලින් තමගේ හිතේ කුසල චේතනා පහළ වුණා නම් ඒකේ අර dittadama වේදනීය වශයෙන් එන්න පුළුවන්. යම් විපාකයක් ජීවිතයට එන්න තිබිච්ච සැප විපාකයක් එන්න පුළුවන්. හැබැයි දැන් අපි කියනකො දැන් ඒක තමට දන්නවනේ එතකොට. තමා දන්නවා මේ දානමය පින්කම මේ පිරිත මේ බෝධි පූජා ආදී කරනකොට මට කුසල චේතනා පහළ වුණා. එයාට දන්නවා ඒක. හැබැයි එයා දන්නේ නැත්නම් නොදැන කුසල චේතනා පහළ වෙන්නේ නැහැ. මන්ද බුද්ධික කෙනාට කුසල චේතනා පහළ වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හඳුනා ගන්න බැරි කෙනාට කුසල චේතනා ඉබේට පහළ වෙන්නේ නැහැ. අකුසල චේතනා පහළ වෙනවා. කුසල චේතනා පහළ වෙනවා නම් අර අපි කියමුකෝ දැන් තිරසන් සත්‍යකොට ආයේ කියලා. එයාට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියලා හඳුනන්නට දන්නේ නැහැ. නමුත් අර උතුමේ කොට අර නිවදයක් යම් පූජා කරපු වෙලාවේදී නිවදේ පූජා කරලා ඒක උන්වහන්සේ වළඳනවා දැකලා අත්ෙන් අතට පැන හිටියා. ඊට පස්සේ ඇදගෙන වැටුණා මැරුණානේ. ඊළඟට මාණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාව නැඩියෙක් බනහා හිටියා. එයාට ඉතින් දන්නේ නැති තොරගන්න මේක යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියලා. හැබැයි සසර උපනිශ්‍රේ ශක්තිය ඊටම ප්‍රබලව තිබිච්ච නිසා දුර්වල කුසලයක විපාකයක් වශයෙන් දුගතියක උපන්නට අර උපනිශ්‍රේ ශක්තිය ඊට වඩා බලපෑමක් කරලා සමහරවට කලාතුරකින් ඒ සම්භාවිතාව හරි විරලයි. ඒ probability එක හරි විරලයි. එහෙම කලාතුරකින් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය එකක්වත් අපට හොයන්න අවශ්‍ය කරන්නේ නැහැ. අපට මෙහෙම කරා නම් හරි අර ඔය මූලික බුද්ධ වචනය තුල තියෙන මූලික බුද්ධ වචනය තුල තියෙනවා නේද? පිරිසුදු මනසින් යමක් කරයි නා. පිරිසුදු මනස අලෝභ ද්වේෂ මොහ මනස. අපිරිසුදු මනස ලෝභ ද්වේෂ මොහ ආදී කෙලෙසුන්ගෙන් කන වෙච්ච මනස. ඔක තේරුම් අරගත්තට පස්සේ ලොකු පාඩමක්. එතකොට අපට ඒ ක්‍රමය අනුගමනය කරනකොට ඒ ආශිර්වාදයක් ලැබෙනවා. ලැබෙන ප්‍රමාණය දැනෙනවා. හැබැයි ඒ ආශිර්වාදයෙන් ලැබුණා කියලා බෞද්ධ පරමාර්ථයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඒක නැති වෙන්නේ නැහැ. එතනින් අභාවයට යන්නේ. ඒ නිසා මේ ලෝකෙ පින්වත්තුනි මොන අවස්ථාවකදී දැන් මේ අපි කියමු දැන් මේ අලුත් කාල පරිච්ඡේදයක් ලැබුවා කියලා මම බොහෝ දෙනෙකුට ආශිර්වාද කළේ ගෙවුණු කාලයට වඩා ලැබපු කාලේ හැම කෙනෙකුට මම ආශිර්වාද කරනවා. ගෙවුණු කාලයට වඩා ලැබපු කාලේ වැඩිපුර සීල සමාධි ප්‍රඥා ධර්මඥාන භාවනා ඥාන දියුණු කර ගැනීම කායික මානසික ශක්තිය ලැබේවා. ඊට ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා. ඕක තමයි ධහමට අනුකූල වන ප්‍රාර්ථනා කිරි උතුරාණ්ඩයි පැණි උතුරාණ්ඩයි. ඉතින් කිරි පැණි උතුරුවා කියලා ඉතින් ඒකත් මහා කරදරයක් නේ. පැණි උතුරුව උඹියනවා, කිරි උතුරුව ගඳ ගන්නවා. එහෙම නැත්නම් සල්ලි උතුරාණ්ඩ, මැණික් උතුරාණ්ඩ, රත්තරන් උතුරා නෑ. ඒක ඊට වඩා හොඳයි. ඉතින් මට ඔහම එකක් එකට මම දැම්මා. කිරි පැණි උතුරුවාට පස්සේ මහා කරදරයක් නේ. ඒක ගියාවෙනවා ඉන්න ගෙදරක් ගියාවෙනවා කියලා. පස්සේ මම කියනවා මේ සල්ලි උතුරාණ්ඩ, මැණික් උතුරාණ්ඩ, රත්තරන් උතුරාණ්ඩ කියලා දාන්න. ඒක වෙන්නේ නෑනේ කියලා මට කෙනෙක් කියවලා. මම අරකට වෙන්නේ නෑ. අරකට වෙන්නේ නෑ. ඒක ගලප ගන්නට බෑ. ඒ නිසා කිරි පැණි උතුරවන්න නෙවෙයි. අපට තියෙනවා මේ අන්ධ භක්තිය යන්න අවශ්‍යකමක් නැහැ. අපට තියෙනවා නිසි මඟ පෙන්වීම මොනවාද දැකීමාවක් හිත ළඟ සැප ඉතුරු වෙන සතුට ඉතුරු වෙන නිවන දක්. වෙනස් නොවන සැප දක්. වෙනස් නොවන සතුට දක්. යන ක්‍රමය අපිට කියනවා. ඒ නිසා අපි මේ විදිහට තමයි අපේ ක්‍රමයේ ධර්මයේ වැඩිපුර ගවේෂණය කරන කෙනාට ඒ ධර්මඥානය භාවනාඥානයට උපකාරයි. එයා තමයි මේ ලෝකේ වැඩිපුරම සතුටින් ඉන්න කෙනා. එයාට තමයි ලොකුම පෞරුෂයක් තියෙන්නේ. එයා තමයි හොඳම ඉලක්කයක් ඇතු යන්නේ. එයා තමයි අටලෝ දහමවේදී මනසේ ඉච්ඡර කම්පා නොකරගෙන කොහොමදවත් කම්පා නොවන මට්ටමට අරහත්ත්වයට දක්වා යන්නේ. ඊට එහා ගිය ආශිර්වාදයක් පාත්. එමනම් ඉතින් එකම ආශිර්වාදයයි තුන් ලෝට පිට වෙන්න මත බුදු බව ලැබේවා කියලා කෙනෙක් ආශිර්වාදයක් කරනවා නම් ඊට එහා ගිය ආශිර්වාදයක් නම් ඇත්තේ නැහැ. එහෙනම් ඔය අලුත් කාල පරිච්ඡේදයේ සමහර කෙනෙක් බලාපොරොත්තු වෙන ආශිර්වාදයක් කළා. ඒ ආශිර්වාදේ ලබන ක්‍රමය තමයි මේ කියලා දෙන්නේ. ආශිර්වාදේ ලැබෙනවද නොලැබෙනවද කියන එක Tamanටම දැනගන්නට පුළුවන්.
ඒවා සැකයක් තියාගෙන යන්න අවශ්‍ය කරන්නේ නැහැ. මේ ධර්ම විවටෝ විරෝචති. හැම දෙයකටම උත්තරේ විවෘත කරනවා. එහෙමනම් ඒ ක්‍රමයට ඉතින් මනස අපට පාට ගන්න අමාරුයි. ඒකත් තේරුම් ගත්තට පස්සේ ටිකෙන් ටික අපට මනසේ දෙන්න කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද එහෙමනම් දැන් අපට මේ ගන්ධ දැන් අපට මේ කියාගෙන ආවේ විෂය රූප. අපි දක්කිය අපට විෂය රූප කියලා කියන්නේ විෂය වෙනවා. බුදුරු වෙනවා. අරමුණු වෙනවා. ඒ අර්ථයෙන් තියෙන්නේ. එතකොට ගන්ධ එතකොට විෂය රූප තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එතකොට ඒ විදිහට ගත්තාට පස්සේ පහයි. හැබැයි පොට්ටබ්බ ස්පර්ශ කියන එක පඨවි තේජෝ වායෝ. දැන් රූප තුනක්. ඒක මතක තියාගන්න ඕනේ. දැන් එතකොට ඔන්න ගන්ධ රූපය. ගන්ධ නම් සතර මහා භූතයන් නිසා කියන ඇසුරු කොටගෙන. ඇසුරු කොටගෙන පවත්නා වූ ගහන විඥාණයට බුදුරු වන එවත් නැහෙන් දැනගත යුතු ආග්‍රහණය කළ යුතු ගඳ සහ සුවඳයි දෙකම ඇතුළත් වෙනවා. ගන්ධ කියනකොට අපි ගන්ධ කියනකොට ඒක පොදුයි. අපි ගන්ධ කියනකොට දෙකම ඇතුළත් අර රූප කියනකොට ප්‍රිය රූප අප්‍රිය රූප කියනවා වගේ ශබ්ද කියනකොට ප්‍රිය ශබ්ද අප්‍රිය ශබ්ද දෙකම ඇතුළත් වෙනවා වගේ රස කියනකොට ප්‍රිය අප්‍රිය රස දෙකම ඇතුළත් වෙනවා වගේ පොට්ටබ්බ කියනකොට ප්‍රිය අප්‍රිය ස්පර්ශ දෙකම ඇතුළත් වෙනවා වගේ ගන්ධ කියනකොටත් ප්‍රිය ගන්ධ අප්‍රිය ගන්ධ දෙකම ඇතුළත් වෙනවා. අප්‍රිය ගන්ධ දුක්ගන්ධ ප්‍රිය ගන්ධ සුගන්ධ. අපට ගන්ධ කියපු ගමන් කියනකොට මතක් වෙන්නේ වෙන විදිහක්නේ. ඒ නිසා ඒකේ එහෙමයි විග්‍රහය. ගන්ධයති අත්නෝ වස්තු සූචයති इति ගන්ධෝ කියන්නේ තමා පිළිබඳව වස්තු සූචනය කරන්නේ. ප්‍රකාශ කරන්නේ ගන්ධය කියලා කියන. එතකොට ඒ කියන්නේ සූචනය කරනවා කියලා කියන්නේ ප්‍රකට කරන. ප්‍රකාශ කරන. දැනුවත් කරනවා කියන එක කියලා කියනවා. අත්නෝ වස්තු සූචයති इति ගන්ධෝ. තමන්ට ඒ කියන අදාළ ගන්ධය කියන මේ ශක්තියේ එක ප්‍රකට කරනවා. අපි සුගන්ධයක් කරනකොට එක ප්‍රකට එක අපට දැනෙනවානේ. අපි කැමැත්තෙන් ඒක ගන්නවා. දුර්ගන්ධයක් කරනකොට අපි නහය හකුලා ගන්නවා. නහය වසා ගන්නවා. අන්න එතකොට ඒකේ ස්වභාවය ප්‍රකට කරනවා ඒ විදිහට. මේවට ඉතින් තව ඕන තරම් විග්‍රහ අභිධර්ම ප්‍රදීපිකාව ඒ වගේම අපි අභිධර්මයට සම්බන්ධ ධම්මසංගණී ආදී අටුවාවට ගියාට පස්සේ හොයාගන්න පුළුවන්. නමුත් මම ඔබට කිව්වා අපි මේ යන්නේ යම් පරාසයක් පමණයි. ඔක්කොම මෙතන ගෙන හැර දක්වන්න බෑ. ඒ පොත්වලට එනකොට අපි තවදුරටත් විස්තර කරන අතරතුරේදී මේකෙදී ඔබට අපි කිව්වා මේ වැඩිපුර මේ පරිශීලනීය ග්‍රන්ථ වශයෙන් ඒ තෙරුකණ්ඩ චන්දේන්ද්‍ර නායක හමුදුරන්ගේ අභිධර්ම මාර්ගයයි අභිධර්ම ප්‍රදීපිකාවයි අභිධර්මයේ මූලික කරුණුයි අර උපාසක මහත්මයාගේ අභිධර්ම ප්‍රදීපිකාවයි. ඒක බලන්න කියලා මම කිව්වා. ඉතින් අඩුපාඩුකම් වුණා නම් මේ අවුරුද්දේ අඩුපාඩුකම් නොවෙන්නට වග බලන්න. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ අවුරුද්දටත් ඒක විස්තර කරලා තියෙන ආකාරය කතමන්තං රූපං ගන්ධායතන. ගන්ධායතනේ කීවත් ගන්ධ රූපේ කීවත් ගන්ධය කීවත් ගන්ධ ධාතු කීවත් එකමයි. ඊළඟට කියනවන්න මොකද්ද? චතුන්නම් මහා භූතානං උපාදාය සතර මහා භූතයන් සුරු කොටගෙන අනිදස්සනෝ දැකීම් රහිත සප්පටිගෝ නමුත් ගැටීම් සහිත යෝ මූල ගන්ධෝ මුල්වල යම් ගන්ධයක් සාර ගන්ධෝ ගස්වල හර කොටස තියෙනවා ඒක යම් ගන්ධයක් තච්ච ගන්ධෝ පොතුවල ගන්ධයක් පත්ත ගන්ධෝ පොළවල ගන්ධයක් පුප්ප ගන්ධෝ මල්වල ගන්ධයක් ඵල ගන්ධෝ ගෙඩිවල ගන්ධයක් ආම ගන්ධෝ අමුගඳ කියලා කියන්නේ ඒ ගන්ධයක් විස ගන්ධෝ විස දෙයක ගන්ධයක් විස ද්‍රව්‍යයක සුගන්ධෝ ඊළඟට ප්‍රියමනාප සුගන්ධයක් දුක්ගන්ධෝ දුර්ගන්ධයක් මෙන්න මේක තමයි ගන්ධ ධාතුව ගන්ධ රූපය ගන්ධායතනය යන ආදි වශයෙන් හඳුන්වා දෙන්නේ. එතකොට ඔක තමයි පෙළ ධම්මසංගණීයනේ ඔය ක්‍රමේ තමයි. එතකොට දැන් මේකේ කියනවා අර තර්කයෙන් සියල්ල තේරුම් ගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න උදවිය කියලා තියෙන්නේ ග්‍රහණ ග්‍රාහ්‍යෝ ගුණෝ ගන්ධ. ග්‍රහණයෙන් ගන්නා වූ ස්වභාවය ගුණය කියලා කියන ස්වභාවය ගන්ධය කියලා කියනවා. ඒක පෘථුවියෙහි පමණක් තියෙන්නේ කියලා කියනවා. මොකද ඒගොල්ලෝ
ඒගොල්ලෝ හිතලා තියෙන විදිහනේ තර්කයෙන් නරන් තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම හොඳ සබන් කැල්ලක් ගන්න. එතකොට ඒක 9ට කරනවනේ. ඒ නිසා ඒගොල්ලෝ හිතන්නේ පටවියනේ. තදනේ එතකොට තද දේ තම පමණයි මේක තියෙන්නේ කියලා. ඒතකොට දැන් එහෙමනම් දැන් සුවද විලවුන්ඩයක් ගැල්ලුවොත් එච්චර දුර ගිහිල්ලා නැහැ තර්කයට එච්චර දුර යන්නට බෑ එතකොට නේද? ඒකයි. එසේ ඒගොල්ලෝ කියන්නේ දැන් අපි ගත්තොත් එයා ප්‍රශ්න බ්ලොක් එකක් ගන්න. සුවඳයි. සබන් කැල්ලක් ගන්න. සුවඳයි. ඒක තමයි සුවඳවත් ආහාරයක්. එතකොට සුවඳයි. ඒගොල්ලෝ හැම තමයි අරන් තියෙන්නේ. දුර්ගන්ධයක් ගත්තොත් ඒ විදිහට නිසා ඒක පටවි ධාතුවේ පමණක් පවතින්නේ කියලා තාර්කිකයෝ කියලා තිනවා. චින්තකයෝ කියලා තිනවා. ඒගොල්ලන්ට හසු වෙච්ච ප්‍රමාණය. එතකොට භාවනා කරන කෙනෙකුට ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන අවස්ථාවට යනකොට ගන්ධයෙහි ලක්ෂණය නැහැ වැද ගැනීම. ඒ නහයට ඇතුල් වෙනවා. ගාහන ප්‍රසාදයට වදිනවා. ස්පර්ශ වෙනවා. රසය ඒකේ කෘත්‍ය තමයි කටයුත්ත තමයි ගාහන විඥාණයට විශේෂ වෙනවා. කියන්නේ සිතට විශේෂ වෙනවනේ. සිතට අරමුණක් වශයෙන් විශේෂ වෙනවා. චිත්තසංතානට විශේෂ වෙනවා. අරමුණක් වශයෙන් ගන්නවා. පච්චපට්ඨානෙ වැටෙන ආකාරය ඒටම ගෝචර වන බවයි. ඒ කියන්නේ ගාහන විඥාණයටම ගොදුරු වෙනවා. එතකොට ඒ විදිහට තමයි දැනගන්නේ. දැන් අපි දර්ශනා භාවනා වඩන යෝගාවචරය ගත්තට පස්සේ අතනේ චිත්ත පරම්පරාවක් අනුසාරයෙන් එක චිත්තක්ෂණයක් ගන්න විදර්ශනා කරන්න බෑනේ. චිත්ත පරම්පරාවක් අනුසාරයෙන් තමයි දැනගන්නේ. චිත්ත පරම්පරාවක් අනුසාරයෙන් දැනගන්නකොට චිත්ත වීති ගණනාවක් අනුසාරයෙන් දැනගන්නකොට යට මේ ගාහන විඥාණය කියන එක යට වැටෙනවා. මේක තමයි මේකේ ස්වභාවය. යට මේක තමයි වැටෙන ආකාරය කියලා ගන්නවා. වැටහෙනවා. එතකොට මේ ගාහන විඥාණය කියන එක වැටහෙන්නේ ගන්ධය ගන්න තමයි මේක හටගන්නේ. ගන්ධය තමයි මේකේ ක්‍රියාකාරී වෙන්න ගන්ධය අවශ්‍යයි කියලා දැනගන්නවා. අන්න ඒක තමයි එතන කියන්නේ වැටහෙන ආකාරය. වැටහෙන ආසන්න කාරණේ සතර මහා භූතයන්. සතර මහා භූත ඇසුරු කොටගෙන තමයි පවතින්නේ. ඒ ටික ඇතිති මේ වගේ තව බොහෝ විස්තර තියෙනවා. උදාහරණ සහිත විස්තර තියෙනවා තවත් පොත්වල. අපි ඉස්සරහට යන නිසා මේ විදියට යමු. ඒ තැන්වලදී අපි තව දුරටත් විස්තර කරලා ගනිමු. රස රූපය. රස නම් සතර දැන් මෙතන රසත් කියන අතන රසයක් කියන්නේ. රසය ගාහන විඤ්ඤාණයට විෂයත්වය කියලා ඔක්කොටම රසය කියන්නේ. එතන රසය කිය කෘත්‍ය. එතන කෘත්‍ය. දැන් මෙතන රසය කියලා කියන්නේ රස ආරම්භය. රස නම් සතර මහා භූතයන් ඇසුරු කොටගෙන පවත්නා වූ ජීවහා විඥාණයෙන් ආස්වාදනය කළ යුතු එවත් දිවෙන් නම් නෙවෙයි. ජීවහා විඥාණයෙන් විදගත යුතු නේද? දිවට නම් වැද ගන්නා වූ. නැත්නම් මෙතන දිවින් විදගත යුතු කියලා තමයි. ඉතින් කවුරු ලියවත් ඒක දෝෂ සහිතයි. මොකද දිවෙන් විද ගන්නට බෑ. අපේ ඇසෙන් රූපේ දැනගන්නට බෑ. කනෙන් ශබ්ද දැනගන්නට බෑ. නහයෙන් ශබ්ද දැනගන්නට බෑ. නහයෙන් ගන්ධය දැනගන්නට බෑ. දිවෙන් රසය දැනගන්නට බෑ. නේද? කයෙන් ස්පර්ශය දැනගන්නට බෑ. ඒ දෙක එකතු වෙනවා. චක්කුංච පටිච්ච රූපේ චොප්පජිත චක්කු විඥාන. ඒතර චක්ෂුයි රූපය එකට ස්පර්ශ වෙනවා. ඊට පස්සේ ඇති වෙන චක්කු විඥාණයෙන් තමයි ඒක දැනගන්නේ. ඒ නිසා මෙතනත් ඒ විදිහටම ගන්නට ඕනේ. දිවෙන් දැනගන්නට බෑ. දිවට වැස් ගන්නවා ස්පර්ශ වෙනවා. දැනගන්නේ විඥානයි. එතකොට කියන මధుර ආදියයි කියන්නේ මිහිරි රස, අමිහිරි රස යන ආදී වශයෙන්. රසීයති අස්සාදීයති ති රසෝ ඒ කියන්නේ රස විඳිනවා ආස්වාදනය කරනවා කියන අර්ථයෙන්. ආස්වාදනය කරනකොට නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම ගත්ත හැකි. ඒකද මෙතනදී රසීයති රස විඳිනවා කියලා ගන්නකො. එහම හරි. ආස්වාදනය කරන ලබන්නේ රසය. රස විඳිනවා කියලා ගමු. එතකොට ඔන්න ධම්මසංගණි ප්‍රකරණයෙහි මේ රූපය පිළිබඳව රස රූපය පිළිබඳව විස්තර කරලා තියෙන ආකාරය පිළිබඳව උද්ෘතයක් ගන්නවා. අපි තෝරා ගනිමු. අතමන්තං රූපං රූපායතන. මේ වර්ණ රූපය කියන රූපය කියන්නේ කුමක්ද කියලා අහනවා. එතකොට කියනවා චතුන්නම් මහා භූතානං උපාදාය. සතර මහා භූතයන් ඇසුරු කොටගෙන යෝ රසෝ යම් රසයක් මොනවද? අනිදස්සනෝ දැකීම් රහිත. දැන් මතක තියාගන්න දැකීම් සහිත කියලා ගත්තොත් වර්ණ රූපේ පමණයි. රූපායතනේ පමණයි.
මතේ මතක තියා අනිදස්සනෝ කියන අනිත් රූප 28ටම මේ විශේෂණ පදේ 27ටම අනිත් රූප 27ටම මේ විශේෂණ පදේ යෙදෙනවා අනිදස්සනෝ කියන එක. සප්පටිගෝ කියන එක සුකුම රූප 16ට හැරෙන්නට අනිත් රූප 12ටම යෙදෙනවා. එතකොට මේක ඕලාරික රූප වලට ඇතුළත් වෙන්නේ සප්පටිගෝ ගැටීම් සහිත. යෝ රසෝ යම් රසයක් මොනවද? මූල රසෝ මුල් වල රසයක්, කන්ද රසෝ ගහේ කඳේ රසයක්, තච රසෝ අපි කුරුදු කෑල්ලක් අපි කියනකොට අපි රස විඳිනවා කියලා. ආ තච රසෝ නේද? දැන් උක්දණ්ඩක් රස විඳිනවා කිව්වොත් හපල කන්ද රසෝ, මූල රසෝ අපිට ගන්න පුළුවන් නේ. දැන් මුල් හපන්න පුළුවන් නේ අපිට සමහර දේවල් මුල් රසයිනේ නේද? මුල් හපන්නත් පුළුවන්. රසකින්ද වාගේ දෙයක මුල් හපන්න පුළුවන්. අන්නේ විදිහට. පත්ත රසෝ කොළ රසය අපි ඒ කොළ වර්ග ව්‍යංජනට හදලා ගන්න ඒ වගේ රසයක්. උප්ප රසෝ මල් රසෝ දැන් ඔය කතුරු කොළ එහෙම හදන්නේ. ඵල රසෝ පිළි රස ගැන කියන්න දෙයක් නෑ. අම්බිලන් මුල් රසයක්, මధుරං මිහිරි රසයක්, තිත්තකං තිත්ත රසක්, කටුක රසයක්, ලවණිකං ලුණු රසයක්, කාරිකං අර අපි කියන යම් ප්‍රාණජීව එහෙම ගත්තට පස්සේ ප්‍රාණජීව එහෙම ගත්තට පස්සේ නිකන් අර උග්‍ර කාරගෙන යන ගතියක් ඇති වෙනවනේ. ඒකයි එතන කියන්නේ. ලපිලකං ඒ වගේ රසයක් නේ තිත්ත රස වගේ. කසාව අසට රසයක්, සාදු අන්න බලන්න. සාදු කියලා කියන්නේ මිහිරි රසයක්, අසාදු අමිහිරි රසයක්. ඒ නිසා සාදු වෙනයි සාදු වෙනයි. සාදු කියොත් හොඳයි මනවි. සාදු කියොත් මිහිරි. අසාදු අමිහිරි. අර සාදු කියනකොට ඒ සාදු කියන එක නෙමෙයි මෙතන සාදු. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ ඔය විදිහටයි. රසන ග්‍රාහ්‍යෝ ගුණෝ රසක් දිවින් ගත යුතු ගුණේ රසයයිද එය මధుර අම්ල මිහිරි ඇඹුල් රසය අම්ල රසය ලුණු රසය කටුක රසය කසාය රසය තිත්ත රසය කියලා හය ආකාරයි කියලා පෘථිවි ජල දෙකෙහි පවත්නේ යයිද තාර්කිකයෝ කියලා. නේද? ඒගොල්ලෝ කියන්නේ පෘථිවි කියන එකේ තිබිලා නැහැ කියන්නේ. කනකොට ඇපල් ගෙඩියක් කනවා කියන, කෙසෙල් ගෙඩියක් කනවා කියන, කැවිල්ලක් කනවා කියන ඒල කරලා තමයි පෘථිවිය තියෙනවා කියලා අරන් තියෙන්නේ. ඊළඟට ජලයේ තියෙනවා කියලා කියන අපි එක දේවල් බොනවානේ. නේද? මිහිරි දේවල්, අමිහිරි දේවල් බොනවා. අන්න ඒකේල කරලා තමයි මේගොල්ලෝ මේ පෘථිවියේ සහ ජලයේ දෙකේ තමයි මේ දෙක පවතින්නේ කියලා බොහොම අංග විකල අර්ථයක් දීලා. අංග විකල අර්ථයක් දීලා. අසම්පූර්ණ අර්ථයක් දීලා. පරිපූර්ණ වූ අර්ථයක් දීලා තියෙනවා. ෂඩ් රසයත් ජලයේ මధుර රසයත් ඇතේද එහෙම කතාවකුත් කියලා. රස හයම තියෙනවා පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ කියලා තියෙනවලු. ඊට පස්සේ මේ මధుර රසයක් ජලයේ මිහිරි රසය තියෙනවා කියලා. හිත කියපු දේවල් අසම්පූර්ණ. ඉතින් මෙහෙමයි සංසන්දනය කරලා බලන්න මේ කියපු කතාවයි බුදුරජාණන් වහන්සේ කරලා තියෙන විග්‍රහයයි සසදන කොට ඒක කොච්චර ශාස්ත්‍රීයද මනෝවිද්‍යාත්මකද දාර්ශනිකද තේරෙනවා මේක කොච්චර අඩුපාඩු සහිතද කියලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අපක්ෂපාතීව ටිකක් අවධානය යොමු කළොත්. රසෙහි ලක්ෂණය ලක්ෂණ රස පච්චපට්ඨාන පදක්ඛාන කියන එක. රසෙහි ලක්ෂණය තමයි රස රූපේ ලක්ෂණය ජීවහාවට වදින ගතිය. අන්න බලන්න දිවෙන් විඳ ගන්නා ගතියනේ බලන්න. දිවෙහි වැද ගන්නා. දැන් වැද ගන්නා විඳ ගන්නා කියන්නේ දෙකක්. වැද ගන්නා වදිනවා. විඳිනවා කියන්නේ වෙන එකක්. එතකොට මේ රසාරම්මණයෙහි ස්වභාවය තමයි ජීවහා විඥාණයට විෂය. ජීවහා විඥාණයට අරමුණ මොකද්ද? රසය. පච්චපට්ඨානේ ඒටම ගෝචර වන බවයි කියලා කියන වැටෙන ආකාරයත් එතකොට ඒ විදිහටම ඒ විඥානෙසිත පහළ වෙනකොට ඒව කොහොමද අපි කියනවනේ නාම ඇතිවීමට හේතුව වස්තු ආරම්මන කියනවනේ. ඉතින් මෙතන ගත්තත් අර ජීවහා විඥානය කියන නාමයක්නේ. ඒක වැඩ කරන පස්සාදී චෛතසික 7 කියන නාමයක්නේ. එතකොට ඒ නාම ඇතිවීමට හේතුව වස්තු ආරම්මන. මෙතන නම් එතකොට ගාහන වස්තුවයි ගන්ධාරම්මණයයි. ඒ අරමුණු දෙක මුල් කරගෙන චක් විඥාන ආදී චිත්ත චෛතසික පහළ වෙනවා. ඒක තමයි කිව්වේ
රසයේ ජීව විඥානයේ විශේෂය වැටෙනාකාරය තමයි ඒතම ගෝචර බව. ඒකටම ගෝචර එකම තමයි ගන්නෙ නේද? දහන විඥානයේ ගත්තොත් රස ජීව විඥානයේ ගත්තොත් රසාරම්මණයම තමයි ගන්න. පදට්ඨාන ආසන්න කාරණේ හැම එකකම වගේ මහා භූත. මොකද මහා භූත ඇසුරු කරගෙන පවතින නිසා මහා භූත රූප ටික තමයි ඒව ඇතිවීමට ආසන්න කාරණේ සමීප කාරණේ. හැබැයි එහෙම කියලා මහා භූත කල්ලාතුව ඉපදිලා ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ඇති වෙනවා කියලා එහෙම ගන්නත් එපා. මොකද සුද්ධාෂ්ටකනේ. ඒස එකටම තමයි පහළ වෙන්නේ. එකටම පහළ වුණත් දැන් අපි නිදසුනක් වශයෙන් ගත්තොත් දැන් අපි උඩක ඉඳලා දරමිටියක් දානවා පල්ලෙහාට. ඒක දරමිටියක් දානකොට ඒ දරමිටිය තියෙනවා කියන්නේ ලොකු දර කඳක් තියෙනවා කියනකො. එතකොට ඒ දර මිටිය දානකොට ඒ ලොකු දර කඳ තමයි තීරණය ඒ ලොකු දර කඳට අනුව තමයි තීරණය වෙන්නේ. ඒක වැටෙන්නේ කොතනටද කියලා. අර පොඩි කෝටු වලට එහෙම හැකියාවක් නැහැ. පොඩි කෝටු ඉතින් බැඳලා තියෙනවා එකත් එක්කලා ලොකු දර කඳ තමයි ඒක වැටෙන තැන දර මිටිය වැටෙන තැන තීරණය වෙන්නේ. එහෙනම් ඒකත් සමාරයි. පොට්ටබ්බය අන්න පොට්ටබ්බය කියලා එතකොට අමුතු රූපයක් නේ. අර භූත රූප හතරෙන් තුනක් තමයි පොට්ටබ්බ රූපය කියලා කියන්නේ. පඨවි තේජෝ වායෝ. කාය විඥාණයෙන් දත යුත්තේ පොට්ටබ්බයයි. එහෙත් පොට්ටබ්බයයි ගත යුතු විශේෂ රූපයක් මෙතන නැහැ. අබ්ධාතුව හැර අබ් කියන්නේ ආපෝ ධාතුව කියන එකම තමයි පයන්නට බයන් වෙන එක සාමාන්‍ය ව්‍යාකරණයේ සිද්ධ වෙන දෙයක්. අබ්ධාතුව කිව්වත් අප්ධාතුව කිව්වත් එකමයි. හොඳේ. අප්ධාතුව හැර සෙසු පඨවි තේජෝ වායෝ භූත ත්‍රයම භූත රූප තුනම තමයි පොට්ටබ්බේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ උපාදාය රූප කොටසේ පොට්ටබ්බේ ඒකාන්තයෙන් ඇතුළත් කොට නොවදාළසේ කියලා. එය නෝපාදා රූප වශයෙන් වදාළසේ. ඒ ටික නෝපාදා රූපේ කියන්නේ පඨවි තේජෝ වායෝ කියලා කියන්නේ ආපෝ ධාතුවත් එක්කම ගත්තොත් එය ප්‍රධානයි. ඒ ඇසුරු කරගෙන අනිත් රූප පවතිනවා. මිසක මේ රූප හතර වෙන එකක් ඇසුරු කරගෙන පවතිනවා නෙවෙයි. කියන්නේ ඒක එකට පවතිනවා. දැන් අපි කියන කෙනෙක් කියන්නේ ගෙදර අම්මයි තාත්තයි ගමනක් යනවා. ඒතර අවුරුදු 2 3 ළමයිනුත් යනවා ඇවිදගෙන. ඒකට ළමයි ප්‍රමුඛ කොටගෙන අම්මයි තාත්තයි යනවා නෙවෙයිනේ. අම්මයි තාත්තයි ප්‍රමුඛ කරගෙන අර පුංචි ළමයි ටිකක් යනවා. අන්න ඒ වගේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටික ප්‍රධානයි. ගමන යන්නේ එකටම තමයි. ගමන පටන් ගන්නෙත් එකටමයි, ගමන මැදදිත් එකටමයි, ගමන හමාර කරන්නෙත් එකටම තමයි. හැබැයි වුණාට අම්මයි තාත්තයි ප්‍රධානයි. අන්න ඒ වගේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වල ප්‍රධානත්වය සසු රූප 24ත් එක්ක සම්බන්ධ වෙනකොට. ඒ නෝඋපාදාය රූප වශයෙන් වදාළසේ තමයි කියන්නේ. උපාදා කියන වචනේ තේරුම තවත් එකක් ඇසුරු කරගෙන තව එකක් එල්ලිලා වාසය කරනවා කියන එක. කයන් ස්පර්ශ කරනු ලබන්නේ පඨවි තේජෝ වායෝ. ඒ කියන්නේ අප ස්පර්ශ කළ හැකි නොවේ. ජලයේ ස්පර්ශ කරන කල්ලි ස්පර්ශ වන්නේ පඨවි තේජෝ වායෝ. එමෙ නැතු අර වැగిරෙන ගතිය නෙමෙයි ස්පර්ශ වෙන්නේ කියලා කියනවා. හරිතින් හරි සියුම් එතකොට ඒ කියන්නේ හිතලා සාමාන්‍යයෙන් තේරුම් ගන්න අමාරු තරමට. ඒ කියන්නේ වතුර එකක් ගලාගෙන යනකොට දැන් අපි අත තිබ්බොත් එහෙම අපි ජලකරාමේ අරිනවා. එතකොට අපි අත තියලා මොන සෝදා ගන්නවා. ඒ සෝදා ගන්නකොට දැන් අපිට හිතෙන්නේ මේ ආපෝ ධාතුවත් අතේ වදිනවා කියලා. ආපෝ ධාතුව වදින්නේ නැහැ. පඨවි තේජෝ වායෝ තමයි අතේ වදින්නේ. පොට්ටබ්බාරම්මණය කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ. ආපෝ ධාතුව නෙවෙයි. හරි සියුම් ඉතින්. හරි සියුම්. මේක නිකන් හරියට අර මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේට කියවනේ මේ ආත්මයේ රූපේ දකින්නේ, ආත්මය ශබ්දේ අහන්නේ, ආත්මය ගන්ධ සුවඳ දැනගන්නේ, ආත්මය රස නිරස දැනගන්නේ, ආත්මයේ ස්පර්ශ දැනගන්නේ කියලා. එතකොට කෙනෙකුට දැන් එහෙමනේ හිතෙන්න පුළුවන්. දැන් අපි ගන්නකොට දැන් අපි ඒක අරගෙන රූපවාහිනිය දිහා බලන් ඉන්නවා. ඒක රූපවාහිනිය දිහා බලන් ඉන්නකොට දැන් කන් දෙකත් ඒකටම යොමු වෙලා ඇස් දෙකත් ඒකටම යොමු වෙලා තියෙනවා. එතකොට අපිට නිකන් අර වෙන් කරගන්න බැරි තරමටම ඒතර තියෙනවා අතන. ඒ කියන්නේ කනට ඇහැට ශබ්දත් ඇහෙනවදෝ වගේ නිකන්. ඒ තරමට ඒක අවියෝජනීයයි. වෙන් කරන්න බැරි තරම.
ඒ තරම් එක සම්බන්ධයි. එතන සම්බන්ධයි. අනේ වගේ තමයි දැන් පඨවි තේජෝ වායෝ කායට ස්පර්ශ වෙනවා. ආපෝ ස්පර්ශ වෙන්නේ නැහැ. අර වගේ ජල පහරකට වාගේ අත තිබ්බට පස්සේ ඒකේ තියෙන පඨවි තේජෝ වායෝ තමයි ස්පර්ශ වෙන්නේ. ඒක ස්පර්ශ වෙන්නේ නැහැ. ආපෝ ධාතුව ස්පර්ශ වෙන්නේ නැහැ. එතකොට කියනවා ආපෝ ධාතුව අරමුණු කරන්න පුළුවන්කම තියෙන්නේ මනෝ විඥාන ධාතුව. කාය විඥාන ධාතුවට බෑ. මනෝ විඥාන ධාතුවෙන් තමයි සසු රූප සසු සුක්ම රූප වගේම මේ ආපෝ ධාතු රූපයත් මේ දැන ගැනීමට හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඒ සුද්ධ මනෝද්වාරයෙන් සිදුවන්නක් කියලා කියන්නේ. ඒ මම කියපු දෙය තමයි ඒක එතනම කියලා. කතමන්තං රූපං පොට්ටබ්බායතන පඨවි ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ඕන විස්තර කරනවා. ඒ ඔක්කොම ගත්ත එකනේ පඨවි ධාතුවත් පොට්ටබ්බ රූප තේජෝ ධාතුවත් පොට්ටබ්බ රූප වායෝ ධාතුවත් පොට්ටබ්බ රූප ඊළඟට කක්කල ඔය පඨවි ධාතුවේ ස්වභාවයනේ කරකශ දෙයක් කරකශ බවක් කරකශ දෙයක් කියලා කිව්වොත් මේසෙත් පඨවි ධාතුවද කියලා හිතන්නේ කරකශ කරකශ බවක් කියන්නේ දැන් කක්කලත්තන් කියලා මේක නෑනේ කක්කලත්තන් කියලා තිබ්බනම් කරකශ ස්වභාවයක් අනේම ගමු කරකශ ස්වභාවයක් කියලා ගමුකෝ මුදුකම් මෘදු ස්වභාව මෘදු ශක්තිය කරකශ ශක්තිය අනේම ගමු මෘදු ස්වභාවයක් කියවත් කරකශ ස්වභාවයක් කියවත් ව්‍යාකරණ අනුකූලව කක්කලත්තන් වෙන්න නිසා වෙනස්කම් තියෙනවා නිසා කරකශ ශක්තිය මෘදු ශක්තිය සන්න සියුම් ශක්තිය පරුසං ගොරෝසු ශක්තිය සුඛ සම්පස්සං සුඛ ස්පර්ශ ශක්තිය දුක්ඛ සම්පස්සං කායට දැනෙන දුක්ඛ ස්පර්ශ ගතිය ගරුකං බර බව ලහුකං ගරු බර ශක්තිය ලහුකං සහැල්ලු ශක්තිය මෙන්න මේක තමයි පොට්ටබ්බ රූපය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. තාර්කිකයෝ කියලා තියෙන එකක් තියෙනවා. ඔතන උත්තග්ගින්ද්‍රිය නෙවෙයි ත්වචින්ද්‍රිය. ත්වචින්ද්‍රිය කියන්නේ ත්වගින්ද්‍රිය කියලා කියන්නේ. ඔතන උත්ත නෙවෙයි. අල්තයනට බැඳපු වයන්න තියෙන්නේ. අල්තයනට බැඳපු වයන්න තියෙන ඉස්සෙක් හදාගන්න. ත්වගින්ද්‍රිය ග්‍රාහ්‍ය මාත්‍රෝ ත්වගින්ද්‍රිය ග්‍රාහ්‍ය මාත්‍ර ග්‍රාහ්‍ය අන්න. ත්වගින්ද්‍රිය මාත්‍ර ග්‍රාහ්‍යෝ ගුණ ස්පර්ශ සංසුතෙන් තියෙන්නේ. අතොර ත්වගින්ද්‍රිය කියලා කියන්නේ ත්වචින්ද්‍රිය කියන එකනේ. අර ඡයනට ගයන් එන එක, කයන්නට ගයන් එන එක සාමාන්‍ය ව්‍යාකරණයේ සිද්ධ වෙනවා. එතකොට ත්වචින්ද්‍රිය. ත්වච කියන්නේ මොකද? තචෝ කියන්නේ හම. කාය ප්‍රසාද. ත්වචින්ද්‍රිය ගාර්හ්‍යෝ කියන්නේ ත්වගින්ද්‍රිය කියලා වෙලා තියෙන එකයි. ඡයනට තයන්නේ. එතකොට ත්වචින්ද්‍රිය කියන එකයි ත්වච් ඉන්ද්‍රිය. සංස්කෘතෙන් ත්වච් පාලියෙන් තචෝ පාලියෙන් තචෝ ඒකයි ත්වගින්ද්‍රිය ග්‍රාහ්‍යෝ නැත්නම් ත්වචින්ද්‍රිය ත්වගින්ද්‍රිය කියලා උච්චාරණය පහසුවට ව්‍යාකරණය සකස් වෙනවා. ඒතකොට ත්වගින්ද්‍රිය ග්‍රාහ්‍ය කියලා කියනවා. ඒක තමයි මේ ඒකේ ස්වභාවය කියලා තියනවලු කවුද? තාර්කිකයෝ. ඒගොල්ලෝ තර්ක කරනවද? අවබෝධය සියල්ල ලැබිය හැකි කියලා හිතාගෙන ඉන්නවා තර්කයෙන්. අන්න ඒ උද. එතකොට ඒ කියන පොට්ටබ්බ රූපය සීත උෂ්ණ අනුෂ්ණා සීත කියන්නේ සීතල උණුසුම වඩා උෂ්ණ නොවු වඩා සීතලත් නොවු කියලා ත්‍රිවිධාකාරයකින් දක්වලා තියෙනවලු ඒ තාර්කික. පෘථුවි අප් තේජස්සි පවත්ඥා පඨවි ආපෝ තේජෝ වල පවතිනවා කියලා ඒගොල්ලෝ කියනවලු මෙන්න මේ කියන ගතිය. ඒ කියන්නේ මේ ස්පර්ශය. ඒකේ තවදුරටත් ඒ අය කියලා තියෙනවා සීතය ජලෙහි උෂ්ණය තේජසෙහි තියෙනවා කියලා. ඊළඟට කියනවා මධ්‍යම ගතිය වඩා සීතත් නොවු උණුසුමත් නොවු ගතිය පඨවි පෘථිවියෙහි වායුවෙහි පවතිනවා කියලාත් එහෙම කියලා තියෙනවා. ඉතින් මේ තර්කකාරයෝ කියන දේවල් තව තර්කකාරයෙක් කියලා ප්‍රතික්ෂේප කරනවා. මොකද හිතලානේ ගන්නෙ. හිතලා දැන් මේ එක තාර්කික කොටසක් නෑ මේක මේ කියලා තියෙන්නේ.
එතකොට කියන මේ පොට්ටබ රූපය පිළිබඳව බෞද්ධ මතය බුදුරජාණන් වහන්සේගේ චින්තනයේ නෙවෙයි අවබෝධයෙන් ලැබපු මතය අවබෝධය මේක අපට ඉස්සරලා කියලා දුන්නා. මම ඔන්න ඔය ටික එතනින් අමාරයි. හිතනවා තේරෙන්නට ඇති තේරුම් නැත්නම් මම හැමදාම කියනවා විපස්සන මහත්මයා හරහා දැනුවත් කිරීමක් කරන්න. උත්තර දෙනවා. ඔන්න ප්‍රශ්න ටික පොඩ්ඩක් බලන්න. විෂය රූප කෙතෙක්ද කවරහුද? පඨවි ආපෝ තේජෝ වායු. sorry. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. පඨවි ආපෝ තේජෝ වායු වැටෙන්නේ පොට්ටබ්බේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. දැන් රූප ගත්තොත් පහයි. හැබැයි පඨවි තේජෝ වායු පොට්ටබ්බ වෙනකොට හතක් ගන්නට වෙනවා ඒක නේද? පඨවි තේජෝ වායු කියන රූප තුනක් නේ. ඒකට නාමාන්තරයක් දෙනු කියලා. ගෝචර රූප තවත් නමක් දෙන්නද කියලා නේ කියන්නේ ගෝචර රූප. මම හිතන්නේ ඇති මේක අර එක විශේෂයක් නිසා වෙයි කිවි. අනිත් එක මම පැහැදිලි කරන්න ඕන කමක් නැහැ. රූපය පැහැදිලි කරන්න කියලා කියනවා තාර්කිකයන් ක්‍රමයයි බුදු දේශනාවේ ක්‍රමයයි සංසන්දනය කරලා විස්තර කරගන්න මතක තියාගන්න. ශබ්ද ගන්ධ රසයන්ගේ ආකාර දක්වන අර පෙළේ ආපු විදිහට ශබ්ද රූපේ ගන්ධ රූපේ රස රූපේ ඒ ස්වභාවයන් දක්වන්න කියන කීපයක් ආවනේ නේද? දැන් අපි එක ගන්නකොට ගොඩක් දේවල් ආවනේ මේක දැන් අපි මේ තිබුණ ගන්ධ ආයතනේ කියනකොට නේද? අපිට කියවනේ මූල ගන්ධෝ සාර ගන්ධෝ පච්ච ගන්ධෝ ආදී වශයෙන් මේවා විස්තර කරන්න කියලා. පොට්ටබ්බේ පිළිබඳව විස්තර කරන්න. පොට්ටබ්බ රූප පඨවි තේජෝ මේ ඇත්තට මේ කරලා තියෙන්නේ මේ පාඩම ආවරණය කිරීමක් නේ. කියන්නේ ආධුනිකයා නැවත වතාවක් මේ පාඩම් කියවන්නට කියන එක තමයි මෙතනින් කියන්නේ. මොකද මේක පොත බලාගෙන ලියවට වැඩක් නැහැ. පොත බලාගෙන කියලා තේරුම් අරගෙන තමාට තේරිච්ච විදිහට හඳුන්වා දීමට පටහැනි නොවන විදිහට ලියන්න කියන්නේ ඒක මනසට ප්‍රගුණ කරගන්න. ඉතින් විශේෂ රූප පිළිබඳ දර්ශනාන්තර කියලා කියන තාර්කිකව පිළිබඳව කියලා තියෙන කාරණේ පිළිබඳව හඳුන්වා දීමක් කරන්න. ඊළඟට අපට තියෙනවා සුවිසි උපාදා රූප. ඒකේ තියෙනවා භාව රූප, හදේ රූප, ජීවිත රූප, ආහාර රූප. දැන් ඊතුරු වෙච්ච ටික තමයි එතන කියන්නේ. නිෂ්පන්න රූප ටික මේ කියන්නේ. සුවිසි උපාදාය රූපාතුරින් ප්‍රසාද රූප, විෂය රූප කිව්වා. ප්‍රසාද රූප නම් චක්කු සොට ගාන ජීවා කාය, විෂය රූප නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. දැන් මෙතන දක්වන්නම් කියන භාව රූපය කියන්නේ ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ කියලා දෙකක් තියෙනවා. හදේ රූපය, හෘදේ වස්තු රූපය, ජීවිත රූපය, ජීවිතින්ද්‍රිය රූපය, ආහාර රූපය, ආහාර රූපය, උච්චාර රූපය. ඔන්න භාව රූපේ පිළිබඳව විශේෂ විග්‍රහයක් මේවා ඉතින් හරි වැදගත් වෙනවා. මේ ගැහැණිය, මේ පිරිමියාය යන අවබෝධය යන් රූපයක් හේතු කොටගෙන කෙනෙකුට ඇති වෙනවා නම් අන්න ඒකට භාව රූපය කියලා. බලන්න එතන බුද්ධි කියලා තියෙනනේ. බුද්ධි කියන අවබෝධයනේ. ඉතින් ඔය සිංහල ව්‍යාකරණ ක්‍රමයටම ගිහිල්ලා තමයි මෝ ගැහැණිය මේ පිරිමියා. මෝ කියන්නේ ගැහැණියනේ. ඒ වර්ණගෙන ක්‍රමයටම ගිහිල්ලා සිංහලේ කියලා භාව රූප වනායි ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප කියලා දෙයක්. ස්ත්‍රී පිළිබඳව ස්ත්‍රී භාව රූපය විස්තර කරනවා. ස්ත්‍රී නම් අවිෂදාකාරයෙන් පිහිටි කියන්නේ පළල් ආකාරයෙන් නැහැනේ. දැන් පිරිමියගේ පපු ප්‍රදේශ පළල්නේ. පළල්. එතකොට ස්ත්‍රී නම් අවිෂදාකාරයෙන් පිහිටි ස්කන්ධ පංචකය. එතකොට රූපකය පමණක් නෙවෙයි වේදනා සංඥා සංකාර විඥාන වලත් කාන්තාවකගේ සිතුම් පැතුම් ආකල්ප සංකල්ප වුණත් ඒක හරිය පුළුල් නැහැ. අන්න ඒකයි එතන අවිෂද කියලා විෂද නැහැ කියන එකනේ. දැන් කය ගත්තත් එහෙම පුළුල් නැහැ. අතපය ගත්තත් පිරිමියෙකුගේ වාගේ ඒ ලොකු ගතියක් නැහැනේ, හැඩි දැඩි ගතියක් නැහැනේ, පළල් ගතියක් නැහැ ගැහණිය. අන්න ඒකයි එතන කියන්නේ. මේ ඒක ඉතින් ගන්න ඕනේ මෙහෙමයි. වයස්ගත වෙනකොට සමාවලට වෙනස් වෙනවා. ඒ සාමාන්‍ය මධ්‍යම වයස තමයි ගන්නට ඕනේ. මේ කාලේ නම් මධ්‍යම වයස ඉතින් 25 35 වගේ වයස තමයි ගන්න වෙන්නේ. අන්න ඒ කාලේ තමයි ගන්නෙ. නැතු පුංචි කාලේ එහෙම අඳුනන්නත් බෑ. පුංචි කාලේ බොහෝ සෙයින් ගෑනු ළමයාත් පිරිමි ළමයාත් අඳුනන්න බැරි තරමට බොහෝ ළමයි හරි හෙට්ටුයිනේ. ඊළඟට වයස්ගත වෙනකොට ඒ තිබිච්ච ගති සම්පූර්ණයෙන් වෙනස් වෙලා කියලා විකෘතියක්. ඒ කාලේ නෙමෙයි ගන්නෙ.
අර තරුණ කාලේ මධ්‍යම කාලේ සම්බන්ධ කරලා තමයි මේක ප්‍රකටව පේන්න දකින්න ලැබෙන්නේ මෙන්න මේ කියන. අවිෂදාකාරයෙන් පිහිටි ස්කන්ධ පංචක. ඒතර කයත් අවිෂදයි. පුළුල් නැහැ. එලා වේදනා විදීමුණත් එහෙම තමයි. ඒක අපට පැහැදිලි වෙනවනේ දැන් ඔය. සමහරවට දැන් ඔය සිල්ලාරාම වලට එහෙම යනකොට සමහර තැන්වල පේනවනේ. දැන් කුටියක් හැදුවත් හරි පුංචි. එසිකිරියක් හැදුවත් හරිම පුංචි. උළුවස්ස හරිම පුංචි. ජනේලයක් තිබ්බොත් පුංචියට තියන්නේ. ගොඩක් තැන්වල අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ ඉහණියගේ අනේ අර හිතන ආකාරයත් ඒ විදිහට ගත්තට පස්සේ හැම දෙයක් පොඩිවට. මොකද ඒගොල්ලන්ට අර භයක් තියෙනවා. එහෙම පුළුල්ව හිතන්නේ නැහැ එතකොට. කොහොමද කරගන්නේ ආදී වශයෙන් සහ ඉතින් ඒ ස්ත්‍රීගේ සිතුම් පැතුම් ආකල්ප සංකල්ප වල ආකෘතියනේ වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ. ඒකයි. රූප කයත් ඒ වාගේ සිතුම් පැතුනුත් ඒ වාගේ මම පවතින්නේ. යම් ධර්මයක අනුභවයෙන් ඒ එසේ පිහිටියේද ඒ ස්ත්‍රී භාව රූපය කියලා කියනවා. ඉතින් ඕක මම හිතන්නේ මේක ගොඩක් කෙනෙකුට කාන්තාවගේ ලක්ෂණ හඳුනාගත්තා නම් මේ කාරණේ ඇත්තයි කියලා තේරෙනවා. දැන් අපට ගත්තොත් එහෙම දැන් කියනකොට එහෙම බෝධි පූජාවක් වගේ දෙයක් කරනවා. ඊළඟට ධර්ම දේශනාවක් වගේ දෙයක් කරනවා. එහෙම දෙයක් කරනකොට ඉතින් අර මාර්ගඵල ලැබුවට පස්සේ ලොකු වෙනසක් වෙනවා. ඊට මෙහා පැත්තේදී හැම දෙයක්ම කොහොම පටු පරාසයක තමයි. කියන්නේ පුහුණු කළා. පුහුණු කරලා ගත්තත් පටු පරාසයක. දැන් පුහුණු නොකරන නිසා බොහෝ භික්ෂුන් වහන්සේලාගේ උනත් ඒ දේශනා බෝධි පූජා ආදී ඉතින් හැමදාම ඇටියක් දානවා වගේනේ. හැමදාම කසට් කෑල්ලක් දානවා වගේ එකම ටික. ඒ අර අපේ රටේ තියෙන භික්ෂුන් වහන්සේලා පුහුණු වැඩපිළිවෙළවල් නැහැ. ඒ ආගමික වතාවත් කරන්නේ කොහොමද කියලා ඒ කාලයට ගැලපෙන විදිහට කොහොමද ධර්මයටත් පටහැනි නොවන විදිහට සකස් කරගන්නේ. එන්නේ ඒ අඩුපාඩුකම් නේ තියෙන්නේ. එහෙම නැත්නම් ඒ පුහුණු වැඩ මුළු කරනවා නම් ගැහණියගේ වාගනේ පිරිමියාගේ ඒ හැකියාවන් වර්ධනය වෙනවා. අපට එහෙම භාෂාව හසුරවන්නේ කොහොමද භික්ෂුන් වහන්සේලා දැනකට ඒ දැනට ගැලපෙන විදිහට කොහොමද ධර්ම sannivedanayak ධර්ම දේශනාවක් කරන්නේ ඒ මට්ටම් නැහැනේ. අද ඉතින් ඔක ගොඩක් හැමතැනම පැහැදිලි ඒ නැති නිසාම සාමාන්‍ය ජනතාවත් මේ මට්ටමේමයි ඉන්නේ. දැන් මේ ධර්ම කරුණු තේරුම් ගන්න අද ගොඩාක් අය කැමති නැහැ. කියන්නේ අර කතාන්දර අහලා පුරුදු වෙච්ච උදවිය ඒ මහා උගත්තු පවා අපේ මේ රටේ බටහිර රටවලට ඒ ගති ගොඩක් අඩුයි. අපේ මේ රටේ මහා උගත්තු පවා මේ ධර්ම කරුණු තේරුම් ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ බොහොම සරලව ඔක්කොම කරගන්න ලෑස්ති වෙන්නේ බණ කතා ටිකක් අහලා සාදු කියලා දානේ හොඳට දීලා දාන පින්කම් කරලා එතනින් තමයි ඒගොල්ලෝ දැන් නිවන් දැකීමට ඔක්කොම සාර්ථකයි සම්පූර්ණයි කියලා ව්‍යාජ සෑහීමක් ලබනවා. ඉතින් ඒ නිසා ඒවට හේතුව අර විධිමත් ක්‍රමවේදයක් තුල පුහුණු කිරීමක් නැතිකම නිසා. ඉතින් පොදුවේ පුහුණු කිරීම කළත් අර ස්ත්‍රියකගේ ඒවා පිළිබඳව දැකීමේ පුළුල් පරාසය පිරිමියාට සාපේක්ෂව අඩුයි. අන්න ඒකයි මෙතනදී මේ කියාගෙන ආවේ. රූප කය පිළිබඳව නම් ගොඩක් වෙලාවට බාහිරින්ම දැනගන්නට පුළුවන්. අර වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් පද්ධති සිතන ක්‍රමය. අනේ ක්‍රමය තමයි එතනින් ගන්න. එතකොට පිරිමියාට සාපේක්ෂව එතකොට පාඨ පරාසයක තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මේමයි. සමහර කාන්තාවෝ වෙන පිරිමියාට වඩා බොහොම ඈත බලලා කටයුතු කරන අයත් තියෙනවා. මොකද ඒ ස්ත්‍රී සමාජයේ පිරිමි සමාජයේ දෙකම ගත්තට පස්සේ පුළුල්ව කල්පනා කරලා බලලා කටයුතු කරන සම්භාවිතාව පිරිමි අතර වැඩි. අර අපේ වෙලා තියෙන්නේ මේ හැරිච්ච වෙලාවේ ඉඳලා දීගෙන දඟලනකොට මොලේ පිච්චිලානේ තියෙන්නේ. ඒවා නිසායි ටෙලිෆෝන් කොටන ඒවා නිසා මොලේ පිච්චිලා. නැත්නම් අපිට දැන් සමාජය බලනකොට හිතේ සමහරවට එහෙම නෙවෙයි මේ සමාජය දැන් කාන්තාව ඊට වඩා කල්පනා කරලා වැඩ කරනවානේ පිරිමියට වඩා කියලා අපට පෙනේ. ඒකට හේතු වෙලා තියෙන්නේ පිරිමි විනාශ වෙලා. අනේකයි. කාන්තාවන්ටත් වඩා. අනේ ඒ නිසා එතකොට ඒගොල්ලන්ගේ අර බුද්ධිය වැඩ කරන්නේ කල යුත්තේ කරන්නේ නොකල යුත්තේ කරනවා. සිටීමේ හැකියාව නැහැ. ඒකයි එතන තියෙන නිසා හැම වෙලාවෙම අපි අර ධර්මයේ සම්බන්ධ කරනකොට ඒ කාරණයට පමණක් ඊට වඩා ප්‍රායෝගික ජන සමාජයට සම්බන්ධ කරලම තේරුම් ගන්නට ඕනේ. නැත්නම් අපට ආඩු කරගනි සමහරවිට මේ කාරණේ මීට වඩා දෙයක් නේ ජන සමාජයේ තියෙන. කිසිම දෙයක් නැහැ.
බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට එහා ගිය එක දශමයක්වත් එහා මෙහා නැහැ. ඒක අර ඒ විදිහට පුළුල් කරලා ਵਿਚාරය කරලා ගැනීමේ හැකියාවක් තියෙනට ඕනේ. ඊළඟට කියන ඕනේ ඒක තමයි එතන ස්ත්‍රී භාව රූපේ. යම් ධර්මයක අනුභවයෙන් ඒසේ පිහිටි දා පුරුෂ භාව රූපේ විෂදාකාරයෙන් පිහිටි ස්කන්ධ පංචකය. පුළුල් ආකාරයෙන් පිහිටපු රූප කය උනත්. දැන් පිරිමියෙකුගේ අතපය පළල්නේ මහතයිනේ. ඊළඟට ඇඟිලි හිමත් මහතයිනේ. පපු ප්‍රදේශයේ පළලයිනේ. එහෙණියකට වඩා ආන්න ඒ කය ගත්තොත් සමහත අතින් ගත්තත් එහෙමනේ සාමාන්‍ය සෛලි පිරිමියෙක් එහෙණියකට වඩා අර මධ්‍යම වයසත් එක්ක සම්බන්ධ කරලා ගන්නකොට එහෙම නැත්නම් වයස්ගත වෙනකොට තරබාර වෙලා පො පිරිමින්ට වඩා කියනවා එහෙම ගන්නට බෑ. ඒ අර මේ හැම තැනකම මධ්‍යස්ථව ගන්නට ඕනේ. ඔන්න දැන් විස්තර කරගෙන එනවා කතමන්තං රූපං ඉත්ත්‍ින්ද්‍රියං යං ඉත්‍ත්‍යා. ඔන්න කියන්නේ ඒ ස්ත්‍රී රූපය කියන්නේ මොකක්ද කියලා විස්තර කරනවා. ඉත්‍ත්‍යා යං ඉත්ති ලිංගං. ස්ත්‍රීගේ ස්ත්‍රී ලිංගයක්. ඒතර නම් කියන්නේ කෙලිම රහස්‍යය වේ. ඉත්ති නිමිත්තං. පළවෙනි ඉත්ති ලිංගං කියන්නේ ස්ත්‍රී ආකෘතිය. ඉත්ති නිමිත්තං කියන්නේ ස්ත්‍රී රහස්‍යය වේ. ඉත්ති කොත්තං ස්ත්‍රීගේ කටයුතු. ඉත්තා කප්පෝ ස්ත්‍රීගේ ආකල්පේ ඇවතුම් පැව. ඉත්තත්තං ස්ත්‍රී බවක්. ආන මේකට තමයි කියන්නේ ස්ත්‍රී ඉන්ද්‍රිය. ස්ත්‍රී භාවය ප්‍රකට කිරීමේහිලා එක ප්‍රධාන නිසා ඒකට ස්ත්‍රී ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ කියන්නේ ස්ත්‍රීන්ගේ අත්පා බෙල්ල උර ප්‍රදේශයේ සටහන් පිරිමින්ගේ මෙන් නොවේ. ඔවුන්ගේ යටිකය විසදය. කියන්නේ කාන්තාවන්ගේ ඉනෙන් යට පළලයි. ඊළඟට උඩුකය අවිසදය. පපු ප්‍රදේශයේ පළල් අඩුයි. අයෝදර තියෙන එක වෙනම කතාවක්. පළලාතින් ගත්තට පස්සේ අඩුයි. අත්පා මුහුණ කුඩාය. ඒක පැහැදිලි. ලිංගන්ති පදානාංග භූතං මහා සංඨානං. ඒ කියන්නේ ස්ත්‍රිය ප්‍රකට කිරීමේ ස්ත්‍රියක් කියලා ප්‍රකට කිරීමෙහිලා මෙන්න මේකේ ස්ත්‍රී භාව රූපේ ප්‍රධානයි කියලා කියනවා. මේ කියන්නේ හැඳුනුකමට නිමිත්තේ කියන්නේ හඳුනා ගැනීමට නිමිත්ත. ඒකට හඳුනා ගැනීමට නිමිත්ත. ඔවුන්ගේ උරමස් අවිසද ඔය කියන්නේ අපමාංශයේ පළල් නැහැ. මොහොන දැලි රැවුලෙන් තොරය. උත්තනම් ස්ත්‍රියගේ ක්‍රියා ඔය කියන්නේ ඒ ස්ත්‍රිය ලදරි කල කුළු මේක කුළු කියලා කියන පොළන කුළු මොල් ගස් ආදී අරගෙන සෙල්ලම් කරනවා. වැලිබත් වේරෝ හාල් ගන්නවා වගේ කරනවා. ඒ වගේ දේවල් එක් කරන්නේ ඒක මේ කවුරක්වත් කියලා දීලා නෙමෙයි. ඒ ස්ත්‍රී භාවයට ආවේනික විශ්වයේ තියෙන ස්වභාවයෙන් ඒවා තමයි කරන්නේ. ආකල්පණං ගමනාතිය. ගමන් කරන ආකාරවල තින් අත ඉතින් පිරිමි වාගේ අඳ පැලඳගෙන ගියට කරන්න දෙයක් නැහැ. ඉතින් කොල්මාදයක් නේ. විශ්වය වුණාට පස්සේ මේ කියන ස්වභාවයන් අදාළ වෙන්නේ නැහැ. නැත්තම් සමන ස්ත්‍රියගේ ගමනාදිය ලාලිත්‍ය. අවිසදව ගමන කරති. ඒ කියන්නේ ආනේක තමයි කියන්නේ ස්ත්‍රියගේ ගමනක ලාලිත්‍ය ඒකේ සංවරකමක් නැහැ පිරිමියෙක් වාගේ නෙමෙයි. ඒකට පිහිටිය යුතු. අද ඉතින් ඒවා ඉතින් අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ කෙලෙස් බහුලකමත් එක්ක. ස්ත්‍රී භාවන ස්ත්‍රී ස්වභාවය කියලා කියනවා. යම් නැහැ. ඊළඟ පුරුෂේන්ද්‍රිය රූපය පිළිබඳව කියනවා පුරුෂයාගේ පුරුෂ ලිංගයේ හැඩයක්. පුරුෂ නිමිත්තම් පුරුෂ රහස්‍යවය. පුරුෂ කුත්තම් පුරුෂේ කෘත්‍ය. පුරුෂයන්ගේ පැවැත්මක් පවත්න ආකාරය. පුරුෂ භාවයක්. මෙන්න මේ ටිකට තමයි පුරුෂ රූපය පුරුෂේන්ද්‍රිය රූපය කියන්නේ. විස්තර කරනවා පුරුෂයාට සම්බන්ධ වෙච්ච ලිංගයක්. කියන්නේ හැඩයක් නිමිත්තක් පුරුෂයා ප්‍රකට කරන්නේ පුරුෂ රහස්‍යවය. කෘත්‍යයක් ආදී වශයෙන් ඒ ටික විස්තර කරගෙන ඇවිල්ලා කියනවා පුරුෂයන්ගේ උඩුකය විසදයි. උඩුකය පළල් පිරිමින්. යටකය අවිසදයි. යටකය සිහින්. ඒක ඉතින් අපට පේනවනේ කලිසමක් ඇඳගෙන යනකොට ඉහණියකට වඩා යටිකය සිහින්. උඩුකය පළල්. ඒක බොහොම ප්‍රකටවම පෙනෙන දෙයක්. හැබැයි ගන්න ඕනේ තර කියන වයස් මට්ටම් වෙනස් කරනවා. එහෙම නැත්නම් කලාතුරකින් ඉන්නවනේ මේ පිරිමිත් ඉන්නවනේ. මේ ඉන ප්‍රදේශයේ කකුල් ප්‍රදේශයේ ඒ වාක් පළල්
උඩුකය සමහරලාට ඊටත් වඩා සිහින් වෙන තත්වයන් කලාතුරකින් තියෙනවා. නමුත් බහුතරයක් ගත්තට පස්සේ ඒ ලක්ෂණයි මෙතන මේ කියන්නේ. අත්පා මුහුණ මහත්ය. ඔය කියන්නේ අත්පාය මුහුණ වාගේ පිරිමිගේ පළල් මහත්. පුරමාංශයේ සුවිසදයි. ඒතර පපු ප්‍රදේශය හරි පළල්. දැලි රැවුල තියෙනවා. දැන් ඒවත් එහෙම දැන් තායිලන්තේ වගේ බුරුම රටවල දැලි රැවුල නැහැ ගොඩක් ආන්දෝලන. ඒ නිසා ඒවර ප්‍රධාන සාධකයේ මුල් කරලා ගන්නට ඕනේ. ලදරු කාල රිය නංගුල අන පුංචි කාලේ ඒ වාරානේ නටන් නේද මට කරත්තයක් කරන් ඕනේ මට තුවක්කුවක් කරන් මට පිස්තෝලයක් කරන් දෙන්න කියනවා මට බයිසිකලයක් කරන් දෙන්න එක පුංචි කාලේ ශ්‍රී ලංකා කරන කාලේත් ඒවා තමයි ඉන්න. ඒක ගෑනු ළමයි ඉල්ලන්නේ බෝනික් එක කරන් දෙන්න කියයි. එක දේවල්නේ. ඉතින් ඒකට කවුරක්වත් පුරුදු කරලා නෙමෙයි. ඒක තමයි පිරිමි ගතිය ගැහණු ගත. ලදරු කාල රිය කරත්ත නඟුල් නගුල් නම් නෙවෙයි දැන් එකේ තුවක්කු ඉල්ලනවා පිස්තෝල ඉල්ලනවා ඒවනේ දැන් ඉල්ලන්නේ ඒ වගේම තමයි ශ්‍රී ලංකාව කැටිපෝල හදා ගන්න පුංචි කාලේ අපි එහෙනම් කැටිපෝල හදා ගමන් ආදී විසදයි අර ගමන් කරන කකුල් ඈතින් තියලා පිරිමිය යනකොට ගැහණියට තමාට බිම කකුල් තියන්න වෙනවා 7-8 වතාවක් පිරිමිය 4 වතාවක් කියලා ඒක පිරිමියගේ ඇටි එහෙම තමයි මේ භාව රූපයේ කර්මජයි ඒකාන්තයෙන්ම කරපු කර්මයක විපාකයක් අතුරු විපාකයක් වශයෙන් තමයි ලැබෙන්නේ. ප්‍රතිසන්දියේදීම ලැබෙනවා. ඊට පස්සේ වෙනස් කරන්නට බෑ. ප්‍රතිසන්දියේදී ලැබෙනවා ඊට පස්සේ වෙනස් කරන්න පුළුවන් ඔය තායිලන්තේ වාගේ කුෂණකෝෂ අයින් කරලා ඔය ගණිකා වෘතියට බැස ගන්න ඕනේ. එතකොට එයා පිරිමියෙකුත් නෙවෙයි ගැහණියෙකුත් නෙවෙයි එයාට කියන ඕපක්කමික පණ්ඩ. එයාට කියන ඕපක්කමික පණ්ඩ. අනිත් කියන තත්වයන් උත්පත්තියක් එක්කම තමයි ඕපක්කමික පණ්ඩක කියන එක තමයි කෘතිමව සිද්ධ වෙන්නේ. එතකොට ගැහණියෙකුත් නෙවෙයි පිරිමියෙකුත් නෙවෙයි හෝමන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම විකෘතියක් කරගන්නවා. බීජයේ ඇතිකල්ලි ගස පැලවි අතුපතර වැඩි යන ආසේ ප්‍රතිසන්දියේදී භාව රූපේ ඇති බැවින් ලිංග නිමිත්ත කෘත්‍ය ආදී ප්‍රකට වෙනවා. දැරි රැවුල ආදී එන්නේ මේ පස්සේ කාලේ නෙවෙයිනේ. ඒක උත්පත්තියම තීරණය. උත්පත්ති කර්මයක් එක්ක. ආදිකල්පිකයන්ට භාව රූපය වන්නේ ප්‍රවෘත්තිය. ඒ කියන්නේ ආදිකල්පිත මිනිස්යන්ට ගැහණු පිරිමි පුරුෂ භාවයක් ස්ත්‍රී භාව රූපයක් තිබුණේ නැහැ. මොකද රාග ආදී තිබුණේ නැහැනේ. පස්සේ කාලේනේ සෑය අවුරුදු ගාණක් ගිහිල්ලා ඕනෝන් දිහා රාග හිතින් බලාගෙන ඉඳලා මේ රහස්‍ය අවයවාදී පිහිටි උගම් පටන් ගත්ත පිහිටන. පසුපසු උපදින්න උදවියට ප්‍රතිසන්දියේ පිහිටා. ඔය කියන්නේ දැන් පස්සේ උපදින අයට ප්‍රතිසන්දියේදී පිහිටලා වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා දැන්. ගැහණු පිරිමි වෙන්නේ සමහරවල් පිරිමි ගැහණු වෙන්නේ සමහරවල් ඕනතරම් එහෙම අවස්ථා ලෝකේ කෙනෙකුට ඉන්ටර්නෙට් එකට හැම ගියොත් එම ඕනතරම් ඒ බඳු අවස්ථා තියෙනවා. ගැහණු පිරිමි වෙච්ච පිරිමි ගැහණු වෙච්ච වෙන නෙළුම් දෙනිය පැත්තෙම අපි අහලා තියෙනවා ඒ කාලේ මේ ගැහණු ළමයි දෙන්නේ පිරිමි ළමයි දෙන්නේ බවට. එහෙම අවස්ථා පොතේකුත් ලෝකේ තියෙනවා. ඒ හෝමන ක්‍රියාකාරීත්වයට බලපෑම් කරේතකොට කර්ම ශක්තිය. එතන විස්තර කරනවා. ගැහණියක් පිරිමියෙක් වෙන්නේ ප්‍රබල කුසලයක විපාකයක්. පිරිමියෙක් ගැහණියක් වෙන්නේ දුර්වල කුසලයක විපාකයක්. එතකොට පුරුෂ භාව රූපය හරි ස්ත්‍රී භාව රූපය හරි අතුරුදහන් වෙන්නේ මේ දෙකම සිද්ධ වෙන්නේ අකුසල විපාකේ. පුරුෂ භාව රූපය හරි ස්ත්‍රී භාව රූපය හරි නැවත පහළ වෙන කුසල විපාකයක අනිසංසයක් වශයෙන් ඵලයක් වශයෙන් කියලා තෝක විස්තර කරලා දෙනවා. ඒතර අතුරුදහන් වීම අකුසලයක් ආගේ වුණත් අතුරුදහන් වෙන එක පුරුෂ ලිංගය හරි ස්ත්‍රී ලිංගය හරි මේ බණ පොතේ තියෙන එකට නිදාගෙන ඉඳලා රැ ඒ ස්වාමීන් වහන්සේලා අතර එක ස්වාමීන් වහන්සේ නමකට ස්ත්‍රී ලිංගය පහළ වෙච්ච අවස්ථා හැම සදාහන් වෙන පරාජිකා පාළියේන එළදා. ඔන්න ඔය ටික එහෙනම් මම හිතනවා විතර විස්තර කරන්න ත වෙලාවක් නැහැ. මේ ටික තේරෙයි. පස්සේ උපදින අයට මේ කියන ආකාරයට දැන් ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය ප්‍රතිසන්දි ගන්නකොටම පිළිදනවා. පුරුෂව සිට පසු ස්ත්‍රී වූ හැටිත් ස්ත්‍රියක් වඳලා පරශේ පුරුෂයෙක් වූ හැටිත් පොත්වල තියෙනවා. උබතෝභ්‍යංජනකයන්ට භාව රූප දෙකම පිහිටනසේ පෙනුණා. උබතෝභ්‍යංජනකය කියලා කියන්නේ උඩා පිරිමි රහස්‍ය අවයවයකොත් පිහිටනවා. ස්ත්‍රී රහස්‍ය අවයවය දෙකම පිහිටනවා. උබත කියන දෙකම ඒ පිහිටියට ඒක දෙකම තියනවා වගේ දෙකම පිහිටන්නේ නැහැ සාමාන්‍යයෙන්. අන්න ඒකයි කියන්නේ. එතකොට මේවා ගැන තෝරන තරම් අපි ඕස්ට්‍රේලියාවෙන් ගියාට පස්සේ එක මහත්මෙක් මට ඇවිල්ලා කිව්වා මේ වගේ ධර්ම සාකච්ඡාවක් කරාට පස්සේ සාන්නස් අපි උපස්ථාන කරන්නේ ඔය වගේ ආබාධිතයිට එතන ඔය වගේ කට්ටිය ඉන්නවා.
එතකොට ඒ විදිහට පුරුෂ බොතෝ ව්‍යංජනක ස්ත්‍රී බොතෝ ව්‍යංජනක කියලා දෙගොල්ලන් දෙන්නටම එතකොට අර විදිහට පිළිටන හැබැයි අක්‍රමවත් පිළිట్లా තිබෙකනියට පහලින් එකනිය කිට්ටුවට පුරුෂ රහස්‍යවය පිළිట్లా තිබිලා තියෙනවා කියලා කිව්වා ඊට පහලින් ස්ත්‍රී රහස්‍යවය එතකොට පිරිමි බොතෝ ව්‍යංජනකයාට තව කෙනෙක් ගැප් ගන්නන්නට පුළුවන් Tamanට ගැප් ගන්න බෑ ස්ත්‍රී බොතෝ ව්‍යංජනකයාට තව කෙනෙකුට ගැප් ගන්නන්නත් පුළුවන් තමාට ගැප් ගන්නත් පුළුවන්කම තියෙනවා කියලා එතන ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට එක රහස්‍ය එක භාව රූපයක්වත් නැහැ. පුරුෂ ශක්ත්‍යාදිත්‍යයෙන් පිරිමි දරුවන් ලැබෙන බවද ඒ කියන්නේ පුරුෂයාගේ ශක්තිය පුරුෂ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා පිරිමි දරුවන් ලැබෙනවා කියලා ස්ත්‍රී ශක්තිය ස්ත්‍රී භාවයෙන් එලායට ගැහණු දරුවන් ලැබෙනවා කියලා එතකොට ඒ දෙන්නගේම එක සමසමව තිබුණොත් නපුංසකයන් ලැබෙනවා කියලා වෛද්‍ය ශාස්ත්‍රය උගන්වනවා. වෛද්‍ය ශාස්ත්‍රය උගන්වන්නේ එතන බලලානේ. ඒක වීමටත් හේතු වෙච්ච කාරණේ ගත්තට පස්සේ කර්මය. එතකොට වෛද්‍ය ශාස්ත්‍රයෙන් ඵලයෙන් මේක තේරුම් ගන්න උගන්වනවා. බුදුරජාණන් වහන්සේගේ ධාමෙන් හේතුව ක්‍රමය සලස්වනවා. මඟ පෙන්වීම දෙනවා. එවනම් අදට වැඩසටහනේ සමාප්තිය ලබනවා හැම දිනකටම මේ කිවිච්ච ධර්ම කරුණු වලට ජීවිත අවබෝධය ඇති කර ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධය සිදු කර ගැනීමට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදේ ලැබේවා කියන ප්‍රාර්ථනාවක් අපිට අදට වැඩසටහන සමාප්තයි හැම දිනකටම දවසක්